අද ධර්මානුශාසනාව පූජ්‍යපාද නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගෙන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං ගහපති සුරාමේරය මජ්ජපමා දත්තානී සුරාමේරය මජ්ජපමා දට්ඨාන පච්චයා දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසවති සම්පරායිකම්පි භයං වේරං පසවති චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදයති. සුරාමේරය මජ්ජපමා දට්ඨාන පටිවිරතස්ස ඒවං තම් භයං වේරං උපසන්තං හෝති තී. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටි දවසක අනාථපිණ්ඩික මහා සිටුතුමා අරමුණු කරගෙන දේශනා කොට වදාලා වටින දේශනාවක පාඨයක් මාතෘකාවේ තැබුණි. සංයුත්ත නිකාය නිධාන වග්ග සංයුත්තේ අන්තර්ගත වෙන මේ වටින සූත්‍ර දේශනාව හඳුන්වන්නේ පංච වේර බය සූත්‍රය කියලයි. පන්සිල් සමාදන් වීමේ මෙයින් ලැබෙන්නා වූ වටිනාකම ආනිසංස වාරයත් ඒ බිඳීමෙන් ඇතිවන්නා වූ ආදීන වාරයත් පැහැදිලි කරමින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ අනුව දැන් අපි මේ සෝදානම් වෙන්නේ අද දවසට නියමිත ධර්ම දේශනාව සිදු කිරීමටයි. මේ ඉහතදී අපි දේශනා 5ක් සිදු කළා. ප්‍රාණඝාතය පිළිබඳව එහි ආනිසංස ඇතුළත් දේශනා 2ක් කළා. අදත්තා දානය ගැන දේශනාවක් කළා. කාමමිත්‍යාචාරය ගැන දේශනාවක් කළා. මුසාවාදය ගැන දේශනාවක් කළා. අද මාතෘකාව සුරාපානය. බුදුරජාණන් වහන්සේ මේ මාතෘකාවල පාඨයෙන් මේ සුරාපානය පිළිබඳව කියලා දෙන්නේ. ගෘහපතිය මදයට හා ප්‍රමාදයට කරුණු වූ මේ රහමෙර පානය කරන්නාට මත් වෙලා මෙලවත් ඒ කෙනා දිට්ඨ ධම්මික වශයෙන් බයට පත් වෙනවා. බොහෝ වෛරක්කාරයන් ඇති වෙන්නේ බවට පත් වෙනවා. පරලෝකයේත් ඒ විපාක වශයෙන් භය වෛර කියන මේවා ඇති වෙනවා. ඒ වගේම චිත්තචෛතසික වශයෙන් තමගේ මානසික දුකට පත් වෙනවා. අසහනයට මනසේ දුර්වලකමට පත් වෙනවා. යම් කෙනෙක් මේ සුරාපානය වැළකෙනවා නම් ඒ කෙනාට මේ වෛර භය කිසිවක් ඇතිවන්නේ නැහැ. ඒ කෙනා මෙලවත් පරලොවත් දෙකේ සැපයට පත් වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ අනුව දැන් අපි මේ සලකා බලන්න ඕනේ මේ සුරාපාන මේ වැළකීම කොහොමද අපි සිද්ධ කරන්නේ කියලා. මේ සුරාපානය කියන එක අද ඊ හටගත් එකක් නෙමෙයි. මේක ආදි කල්පවල ඉඳලා ආපු එකක් එක දිගටම. සංසාරේ පුරාවට සත්‍යයන් පෘථග්ජන ලෝකයේ තුල වින්දනයක් වශයෙන් පාවිච්චි කරන දෙයක් මේ සුරාව කියලා කියන්නේ. මානසික තෘප්තියක් ලබන්න යක සිද්ධ කරන්නේ. හැබැයි මේ සිද්ධ වෙච්ච අවඩ නම් අප්‍රමාණයි. එනිසා කාටවත් එයින් සැනසෙල්ලක් උදා වෙලා නැහැ. මේ ධර්මතාවයේ බුද්ධෝත්පාද කාලෙත් වගේම අබුද්ධෝත්පාද කාලෙත් මේවා වැළකීම් පිස්ස නීති සම්මත කරගෙන තියෙනවා. පංචශීලය කියනක මේ ධර්ම පහ ලෝකේ සත්‍යයන්ට පීඩාකාරී ධර්ම පහක් නිසා ඥානවන්ත සමාජයේ බ්‍රාහ්මණ සමාජයේ ඒවා පිළිකුල් කරලා වැළකීමට අනපනත් පනවගෙන අතීතයේ තිබිලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේත් එහි ආදීනව පෙන්වලා දෙමින් ශික්ෂාපදයක් වශයෙන්ම බුද්ධ ශාසන ප්‍රතිපදාවට ඇතුළත් කරලා තියෙනවා නිවන්ට උපකාර පිණිස. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපදය තමයි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. එතකොට මේ සුරා කියලා කියන්නේ මොනවද අපි හඳුන ගන්නට ඕනි. එතකොට මේ සුරා කියලා කියන්නේ බත් ආදී ಜಾති වලින් පල්කල් හදාගන්න ಜಾති තියෙනවා පින්වතුනි. සුරා කියලා ගත්තයන් පස්සේ මෙහාල් වගේ දේවල්. ඒ වගේම අනිකුත් මේ පිටි වර්ග තියෙනවා. ධාන්‍ය වර්ග තියෙනවනේ අපි පිටි ගන්න. කුරක්කම් ගන්නවා, කඩල තිරුඟු වගේ දේවල් ගන්නවා. මේ ධාන්‍ය වර්ග අරගෙන ඒවට ඇති පදන් අර පිටි දාලා ඒකේ වතුර යොදලා තවත් එක ද්‍රව්‍ය යොදලා ඊට පස්සේ ඒක පල් වෙනකන් තියෙනවා. එහෙම තියලා ඊට පස්සේ ඒකෙන් පෙරලා හදාගන්න එකක් තමයි මේ පිට්ටි සුරා කියලා එක හඳුන්වනවා. සුරා වර්ග මෙහෙම පෙරලා හදාගන්න ඒවා තියෙනවා 5ක් තියෙනවා. පිට්ටි සුරා, පූව සුරා, ඕදනීය සුරා, කින්න පක්කිත්ත සුරා, සම්භාර සංයුත්ත සුරා කියලා වර්ග 5ක් තියෙනවා. එතකොට පිටි වර්ග වලින් හාල් පිටි වගේ පිටි වර්ග වලින් හදාගන්න එක හඳුන්වන්නේ පිට්ටි සුරා කියලායි. තමන් අවශ්‍ය ප්‍රමාණයට පිටි අරගෙන ඊට පස්සේ පිටි වලට ප්‍රමාණ සලකාගෙන ජලය වක් කරලා ඊට පස්සේ ඒක කලත්තලා කියන්නේ පල් වෙන්න තියෙනවා. එහෙම තියලා ඊට පස්සේ ඒකෙන් පෙරා ගන්න එකක් තමයි පිට්ටි සුරාව කියලා කියන්නේ. ඊළඟට පූව සුරා, කැවුම් වගේ කැවිලි ಜಾති. ඒ කැවිලි ಜಾතිත් අරගෙන ඒවාට වතුර පුරවලා ඒව වැහෙන ආකාරයට ඊට පස්සේ ඒක පල් වෙන්න තියලා එයින් පෙරාගෙන හදාගන්න එකක් හඳුන්වනවා පූව සුරාව කියලා. ඊළඟට මේ බත් වලින් හදාගන්න එකක් තියෙනවා ඕදනීය සුරා කියලා. ඒකත් අර විදිහටමයි. ඒවත් අර විදිහට වතුර යොදලා හදාගෙන මේ පල් කරලා හදාගෙන ඊට පස්සේ ඒකෙන් පෙරලා ගන්න එක හඳුන්වනවා ඕදනීය සුරා කියලා. ඊළඟට කින්න පක්කිත සුරා. දැන් සුරා බීජ නැත්නම් සුරා මණ්ඩිය කියලා කියනවා. රාවගේ දේවල් පෙරනකොට ඒකට අර පල් වෙච්ච දේවල් දානවා. ඒව හඳුන්වනවා සුරා මණ්ඩිය කියලා. ඒ මණ්ඩිය දාලා පල් වෙන්නැල්ලා ඊට පස්සේ ඒකෙන් පෙරලා අරගෙන පානය කරන හදාගත්ත දේ තමයි හඳුන්වන්නේ කින්න පක්කිත සුරා කියලා. ඊළඟ එක හඳුන්වනවා සම්භාර සංයුත්ත සුරා කියලා. මී මල්, මයිල මල්, ඒ වගේම තවත් ඔය අබ වගේ දේවල් මේකට එකතු කරලා පැහෙන්න. ඊස්ට් වගේ දේවලුත් අද දානවා ඒවට. මෙන්න මෙහෙම දේවල් දාලා ඒවා මේ පල්වෙන්තුරු තබලා ඊට පස්සේ එයින් පෙරාගෙන පානය කරන එකක් තියෙනවා මත් වෙන්න. ඒවා හඳුන්වනවා මේ මිශ්‍රණයක් නිසා හඳුන්වන්නේ සම්භාර සංයුත්ත සුරා කියලා. අද කාලෙත් ඕවා තියෙනවා. බලන්න මේ ධහමේ මොනවද නොකිය වෙන්නේ. අද කාලේ මිනිස්යන් නොදන්න තරම් දේවල් මේ ධහම තුල මේ ලෝකේ යන්තා කාලයක් මේවා පානය කරගෙනම හදාගත සකස් කර ක්‍රම තියෙනවා නම් ඒ සියල්ල ඇතුළත් කරලා ධර්මයේ අතීත අනාගත වර්තමාන සියල්ල දකින නුවණින් සියල්ල වටහාගෙන දේශනා කොට වදාළ ධර්මයක් නිසා සියල්ල පරිපූර්ණයි. මේ විදිහට සුරා කියලා කියන්නේ අර විදිහට මණ්ඩිය යොදලා පල් වෙන්න ඇල්ලලා තියලා හදාගන්න දේවල්. ඊළඟට තියෙනවා පින්වත්නි ආශ්‍රව කියලා වර්ගයකුත් තියෙනවා. ආශ්‍රව කියන්නේ තේ විදිහෙන් පල් කරලා හදාගන්න ඒවා වගේ. ඒව පළතුරු වගේ දේවල් වලින් තමයි හදාගන්නේ. පල් කරන ලද දෙයින් හදාගන්න දේවල් හඳුන්වනවා ආශ්‍රව කියලා. එතකොට මේ ආශ්‍රව වලින් හදාගන්න විශේෂ සුරා වර්ග හඳුන්වන්නේ මේරය කියලා. ඒකයි අපි ශික්ෂාපදේ කියන්නේ සුරා මේරය මජ්ජපමා දට්ඨාන. සුරා කියන්නේ එක වර්ගයක්. එතකොට මේරය කියන්නේ තව වර්ගයක්. සුරාව හදාගන්න අර පිටි අරගෙන කැවුම් අරගෙන එහෙම දේවල් වලින් මේ බත් එහෙම අරගෙන වතුර යොදලා මේ දින ගණන් තියෙන්න නැරලා ඊට පස්සේ ඒන් පෙරාගෙන හදාගන්න එකක් තමයි හඳුන්වන්නේ සුරා කියලා. එතකොට මේ දැන් ඔය පැණි වගේ જાති එහෙම හකුරු මේවට වතුර යොදලා ඇසිඩ් වගේ වෙන්න, පල් වෙන්න, ඉඳුල් වගේ පල් වෙන මට්ටමටපත් වෙන්න එහෙම තියලා හදාගන්න ඒවා හඳුන්වනවා ආශ්‍රව කියලා. ඒවත් තියෙනවා පින්වත්නි 5 ආකාරයකින්. පලාසව, මද්දාසව, ගුලාසව, සම්භාර සංයුත්ත කියලා වර්ග 5ක් තියෙනවා. පුප්පාසව කියලා කියන්නේ මී මල්, පොල් මල්, ඒ වගේ මල් අරගෙන ඒ මල් වර්ග වලින් හදාගන්න ඒවා හඳුන්වනවා. ඒව මල් අරගෙන යුසේ වතුර එහෙම දාලා නැත්නම් තම්බල අරගෙන එහෙම නැත්නම් වතුර දාලා ඒකේ වතුර ඒවා හොඳට දී වෙලා අර කුණු වෙන්න ඇරලා ඊට පස්සේ ඒක පල්ලුණාට පස්සේ ඒවෙන් අර හුමාලේ වගේ පෙරා ගන්න එකක් රත් කරලා. අද කාලේ කියන ඔය කසිප්පු කියන්නේ අන්න ඒ જાතිත් ඒ විදිහට හදාගන්නේ.
ඒවත් මේ වගේ ආශ්‍රවය. පල් කළා හදා ගන්න නිසා. මෙන්න මේ විදිහට පින්වත්නි මේ හදා ගන්න දේවල් හඳුන්වනවා මල් ಜಾති යොදලා හදා ගන්න එක හඳුන්වනවා පුප්පාසව කියලා. ඊළඟට පළතුරු වගේ ගෙඩි ಜಾති, වැල, වරකා. එහෙම ಜಾති අරගෙන ඒවත් වතුරේ දාලා පල් වෙන්න ඇරලා ඊට පස්සේ ඒකනොත් අර විදිහට ස්පීඩ් අරගෙන හදා ගන්න එකක් තියෙනවා. ඒව හඳුන්වනවා පලාසව කියලා. ඊළඟට මිදියුස අරගෙන ඒවා පල් කරලා ඒයින් පෙරලා හදා ගන්න එකක් තියෙනවා. ඒව හඳුන්වනවා මද්දාසව කියලා. ඊළඟට උප්පැණි, උක් හකුරු, කිතුල් පැණි, කිතුල් හකුරු, තල් හකුරු. මේ මෙන්න මේ වගේ හකුරු වර්ග, පැණි වර්ග අපි පාවිච්චි කරන ඒවා තියෙනවානේ. අන්න ඒ වාකට වතුර එහෙම යොදලා ඊට පස්සේ ඒක පල් වෙන්නැල්ලා එයින් පෙරා ගන්න එකක් තියෙනවා. ඔය කසිප්පු වගේ දේවල් පෙරා ගන්නවා වගේ අන්න ඒව හඳුන්වනවා ගුලාසව කියලා. ඊළඟට මිශ්‍රණයෙන් හදා ගන්න එකක් තියෙනවා. අර ඉස්සෙල්ලා සොරා වලට කිව්වා වගේම ආශ්‍රව කියන එකත් ඒකත් ඒ නමින්ම කියන්නේ එතකොට සම්භාර සංයුක්ත කියලා. එතකොට ඒවත් මේ තියෙනවා අරලු, බුළු, නෙල්ලි. තවත් ඔය කුළු බඩු තියෙන අපි ආහාර ව්‍යංජන වලට ගන්න මේවා. ඒ ඔක්කොම ඒකට දානවා. ඒ බොහෝ දේවල් දමලා ඊට පස්සේ දිය වක් කරලා වතුර වක් කරලා ඊට පස්සේ ඒක පල් වෙන්න නැරලා ඒකෙන් පෙරා ගන්න එකක් හඳුන්වනවා සම්භාර සංයුක්ත කියලා. මෙන්න මේ විදිහට මේ සුරා ආශ්‍රව කියලා වර්ග දෙකක් එතකොට තියෙනවා. සුරා වර්ග 5යි, ආශ්‍රව වර්ග 5යි. එතකොට 10ක් බවට පත් වෙනවා. මේ ක්‍රමවලට තමයි අද තියෙන අනිත් ඔය අරක්කු වගේ අනිත් දේවලුත් හැම දෙයක්ම හදාගන්නේ. මේ 10 ආකාරයෙන් එක ක්‍රමයකින් හැදිච්ච ඒවා තමයි ඔක්කොම තියෙන. ලෝකීට වැඩි දෙයක් ඇත්තේ නැහැ. මේ දහමේ හැමදේම කියලා දෙනවා. මෙන්න මේ විදිහට මේ ආශ්‍රව නාමයට අයිති වෙන දේවල්. දැන් සුරා පානය කියලා ගන්නෙ ඒවා දැන් අර වතුර හැම දාලා පැහෙන්න තියෙනවනේ. ඒ පැහෙන්න තිබපු තැන ඉඳලා හැලියක දාලා බැරල් එකක දාලා ඒක පැහෙන්න තියෙනවා. අර ඇසිඩ් වගේ වෙන්න තියෙනවා. එහෙම තිබූ තැන් ඉඳලා ඒක වළඳන්න ගන්නවා නම් පානයට ගන්නවා නම් එතෙන් දැන් සුරා පානයට අයිති වෙනවා කියන්නේ. එතකොට ඒක සුරා පානයට අයිති වෙනවා. ඔය මණ්ඩි හැම යොදලා යම් දෙයක් පල් වෙන්න තියුවා නම් තියපු තැන ඉඳලා ඒක අනුභව කරන වළඳන කෙනාට බොන කෙනාට සුරා පානය වෙනවා. ඒක පල් වුණා හෝ නැති වුණා ඒක වෙනම කාරණයක්. නමුත් එහෙම ඒ පල් වෙන්න ඒ භාජන වල දාලා තිබ්බ තැන ඉඳලා සුරා පානයට අයිති වෙනවයි කියන එක ධර්මයේ පෙන්නනවා. එතෙන් පටන් වළඳීම පානය කිරීම සුදුසු වන්නේ නැහැ කියන එකයි කියලා දෙන්නේ. මේ විදිහට මේ සුරාහා මේරේ කියන මේ වර්ග දෙක පානය කරන කෙනා මත් කරවනවා. ඒකයි පින්වතුනි හිත මත් වෙන නිසා තමයි හඳුන්වන්නේ සුරා මේරය මජ්ජ කියලා. මජ්ජ කියලා කියන්නේ මත් කරවනවා එකෙන්. ඒ වගේම අරක්කු, දුම් මැටි, අනිකුත් ඔය කංසා කියන දේවල්, ඔහොම දේවල් වලින් අපේ හිත මත් වෙලා විකෘති ස්වභාවයටපත් වෙනවා. මත් වෙන නිසාම අපේ හිතේ ගුණධර්ම කියන ඒවා දිනු කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. අපි ඒකෙන් ප්‍රමාදයකට වැටෙනවා. ඒ කාලේ අපත යන එකක් බවට පත් වෙනවා. ඒක තමයි හඳුන්වන්නේ පමාදට්ඨානා කියලා. අපි පමාවටපත් වෙනවා. අප විසින් මේ එදිනෙදා ගෘහ කටයුතු කර ගැනීම, ඒ වගේම අනිකුත් මේ මිල මුදල් ඉපවීම, අනිකුත් මේ දරුවාන්ගේ කටයුතු එහෙම ලෞකික දේත් ඔක්කොම ඇන හිටිනවා ඒ කෙනාට, සුරාපානය කරන කෙනාට. ලෝකෝත්තර ගුණ වශයෙන් අපේ හිතේ ලබන්න තියෙන ලෞකික ලෝකෝත්තර වශයෙන් නිවන අපේක්ෂාවෙන් අපි සිදු කරන යන්තා කුසල් ධර්ම තියෙනවාද ඒ සියලු දේත් ඇන හිටිනවා. ඒ නිසා හඳුන්වන්නේ පමාදට්ඨානා කියලා. එතකොට බලන්න මේකෙන් ලැබෙන ආදීනව වාරමේ ඔක්කොම කියවෙන්නේ මේ සුරා වාර්ගයෙන් අනුභව කිරීමෙන් අපේ හිත මත් වෙනවා. ඒ මත් වුණාන් පස්සේ අපිට ඔය බුලත් පිට වගේ දේවල් කාමවත් අපිට දාඩියම දාලා මත් වෙන ස්වභාවයක් තියෙන. ඒ වෙලාවටත් අපිට අර කරන කටයුතු කියන දේවල් ඔක්කොම අමතක වෙන ස්වභාවයක්, හිත වෙනස් වෙන ස්වභාවයක්, වෙනත් පැත්තකට පරිවර්තන වෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒ තුලින් අපිට හැම කටයුත්තක්ම අත්හැරෙන ස්වභාවයක් තියෙනවා. ඒ මත් වීමත් එක්ක. ඒ නිසා තමයි හඳුන්වන්නේ ප්‍රමාදයයි මතයි කියන දෙක. එතකොට මත් වෙන එක මජ්ජ. මේකෙන් පමාවට පත් වෙන එක පමාදට්ඨාන. මේක අපිට තමන්ටම තමන් කරගන්නා වූ හානියක් බවට පත් වෙනවා. තමන්ටම තමන් කරගන්නා අවඩයක් බවට පත් වෙනවා. ඒ නිසා එකකින් අපි වළකින්නට ඕනි. තමන් කරෙහි තමන්ගේ හිතේ මිත්‍රත්වයේ තියෙනවා නම් අපි ඒවා පානය නොකළ යුතුයි. මෙන්න මේ කාරණේ තමයි කියලා දෙන්නේ වේරමණී කියලා. තමන් කෙරෙහි තමන්ගේ හිතේ වෛරය දුරු කරගන්නවා, අන් අය කෙරෙහි තමන්ගේ හිතේ වෛරය දුරු කරගන්නවා.
එතකොට තමන් කෙරෙහිත් අන් අය කෙරෙහිත් මේ ලෝක සියලු සත්වයන් කෙරෙහි අපේ හිතේ පවතින වෛරයක් දුර වෙලා ගිහිල්ලා තමන්ටත් අන් අයට යහපතක් සිදුවෙන දෙයක් බවට පත් වෙනවා මෙන්න මේ වැළකීමෙන්. ඒක තමයි මේ කාරණෙන් කියලා දෙන්නේ වේරමණී කියලා. අපි හිතලා බැලුවොත් එහෙම දැන් මේ සුරා පානය කිරීමෙන්, මේරය කියන මේවා පානය කිරීමෙන් පමාවටපත් වෙනවාම කාට දෙකින් ඇති වෙන අවඩ, කාටද ඇති වෙන අලාභය වෙන කාටවත් නෙමෙයිනේ, Taman තමයි ඇති වෙන්නේ. ඒ වගේ මේකෙන් නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. කයේ ඉන්ද්‍රියන් දුබල වෙනවා. ඉක්මනින්ම ඒ අයට ඇස් පේන්නේ නැතුව යනවා. ඒ වගේම දත් හැලෙනවා. ඒ ශරීරයේ තියෙන ඇටකටු එහෙම ඔක්කොම දිරන ස්වභාවයක් ඇති වෙනවා. තවන් නොයෙකුත් ආකාර පිළිකා වගේ ලෙඩ රෝගයන්ට කාරණයක් වෙනවා. විශේෂයෙන් සුරාපානය කෙනක කෙලින්ම අපේ හදවතට සම්බන්ධ ලේ ධාතුවට මිශ්‍ර වෙනවානේ, හෘදාබාධයන්ට කාරණයක් වෙනවා. බොහෝ සෙයින් සුරාපානය කරන හෘදාබාධයන් ලක් වෙන බව අපි හොඳටම දන්නවා. ඒ අපිට අත්දැකීම් තියෙනවා. බොහෝ දෙනා මේ මිය පරලෝක ගිහිල්ලා තිනවා. අපේ පවුල් වල පවා අතීතයේ අපි දන්නවා සුරාපානය නිසා යම් ඥාති වර්ගය එහෙම අනතුරටපත් වෙච්ච අවස්ථා අපිට මතකයේ තියෙනවා. එනිසා මේ විදිහට මේ සුරාපානය කියලා කියන්නේ බොහෝ අවඩක් ගෙන දෙන, අපිට අකාලේ ජීවිත අහිමි කරන, ලෙඩෙක් බවට පත් කරන, කායික දුබල බව ඇති කරන බොහෝ අනතුරුදායක දෙයක්. එනිසා තමන් කෙරෙහි තමන්ගේ හිතේ මිත්‍රත්වයක් තියෙනවා නම්, මෛත්‍රිය තමන් කෙරෙහි තියෙනවා නම් මේක අපි අත්හරින්නට ඕනි. තමන් කෙරෙහි තමන්ගේ හිතේ හිතවත්කම මෛත්‍රිය නැත්තම් ඒ අය තමයි මේක සිදු කරන්නේ. එතකොට තමන් කෙරෙහි හිතවත්කමක් මෛත්‍රිය නැත්තම් අනිත් අය කෙරෙහි කොහොමවත් ඇති වෙන්නේ නැහනේ. එතකොට අන් අයත් මේ වරදට ඇදලා ගන්න ස්වභාවයක්, යොමු කරන ස්වභාවයක්, අනිත් අයටත් මේ මුලා කරන ස්වභාවයකට ඒකෙන පාප මිත්‍රයේ බවට පත් වෙනවා. ඒ නිසා මෙතන මේ වෛරයෙන් අපි අයින් වෙන්නට ඕනේ. ඒ වෛරය කෙනක තමන් කෙරෙහිත් අන් අය කෙරෙහි දෙපාර්ශ්වයේ කෙරෙහිම ඇති වෙන එකක් බවට පත් වෙනවා. අන් අයත් මේවට සම්බන්ධලා ඒ අයත් මේ විදිහට ප්‍රමාදවල ලක් වෙච්චාන් පස්සේ එතකොට වෛරක්කාරයන් බවට පත් වෙනවා. බලන්න මේ සුරාපාන වගේ දේවල් වලට ගිහිල්ලා කොච්චර මිනි මරා ගැනීම තියෙනවද? කොයිතරම් මේ දේපල හානි කර ගැනීම තියෙනවද? කොයිතරම් මේ සූදුවට සුරාව ලක් වෙලා මේ ජීවිත අකාලේ විනාශයට පත් වෙනවද? දේපල අහිමි වෙලා යනවද? ඒ වගේ මහා අනතුරක් මේකේ තියෙනවා. අපි දන්නවා අපි පාසල් ගියේ ප්‍රදේශයේම හල්දුමුල්ල ප්‍රදේශයේ වල්හපතන්න කියලා තියෙනවා මහා විද්‍යාලයක්. දැන් මහා ජාතික පාසලක් වෙලා. ඒ කාලේ අපිට මතකයි ඒ ප්‍රදේශයේ කළුපහන කියලා හන්දියක් තියෙන ওই ප්‍රදේශයේ හිටපු මහත්තයෙක් නම් කියන්න සුදුසු නැහැ. එතුමා හඳුන්වන්නේ විශාල නමකින් මේ ප්‍රදේශයේ ගම්මාන පිටින්ම එතුමාට තිබිලා තියෙනවා විශාල ප්‍රදේශයක් අයිතිය. ඒ ගම්මාන පිටින් එතුමාට පවතින නිසා එතුමාට ඒ වගේ නමක් පට බැඳලා තිබුණේ. ඒ තරම් මහා බල සම්පන්න කෙනෙක්, හොඳ ආර්ථිකයක් තිබ්බ, ඉඩකඩම් තිබ්බ, ගම්මාන පිටින් අයිතියක් තිබ්බ කෙනෙක්. මහා පරපුරක් හොඳ. ඒකේ හිටපු කෙනෙක් අපි දැනුවත්වම සුරාපානය කරලා අර ඉඩම් පවා විකුණුවා සුරාපානයට. ඒව විකුණුන සුරාපානය කරලා අන්තිමේදී පුදුම දුකකටපත් වුණා. එහෙන් පත්වලා එතුමා ඊට පස්සේ මේ සුරාපානය නිසාම අන්තිමේදී තමන්ගේ ගේ තුකස් කළා. ගේ ටකරණුක් ගලවලා විකුණලා තමයි සුරාපානය කරලා තියෙන්නේ. එහෙම ගිහින් මිය පරලෝ ගියා. පුංචි දරුවෝ දෙන්නෙකුයි භාර්යාව හිටියා. අන්තිමට ඒ අයට ගේත් නැහැ. බලන්න කොච්චර අවඩයක්ද එතකොට. ගමක්ම අයිතියක් තිබ්බ කෙනෙක් අන්තිමට තමන්ගේ ගේත් නැති වුණා තමන්ට. මොකක් නිසාද මේක වුනේ? සුරාපාන නිසා. බලන්න මේවට අබ්බැහි වෙච්චාම තමන් කෙරෙහි තමන්ගේ හිතේ මෛත්‍රිය නැති වෙලා ගිහිල්ලා, තමන්ගේ තියෙන වස්තු සම්පත් පෙරහිලා ගිහිල්ලා, දුකට වැටලා අවසානයේ දක්වාම පිරිනකන් තමන් දන්නේ නැති දැන්ටපත් වෙනවා. ඒ තරම් මුලාවක වැටෙන්නේ. එනිසා මෙච්චර වටින ජීවිතයක් ලැබලා අපි මොකටද එහෙම විමුලා වෙන්නේ? එනිසා මේ කාරණා අපි තේරුම් කරගන්න වටිනවා. මේවා නෝනෙන් සලකාගෙන ඒවා අත්හරින්න වටිනවා. මනුස්සත්වය ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මේ වගේ දේවල් නිසා මනුස්සත්වය පිරිහව ගත්තොත් එහෙම නැවත කොයි කාලයක ලැබෙයිද මනුස්සත්වය? එනිසා අපිට මේ ලැබිච්ච උතුම් අවස්ථාව, බුද්ධ ශාසනය පහළ වෙච්ච අවස්ථාව අපි ප්‍රයෝජනට අරගෙන නුවණින් කරුණ සිහි කරගෙන අපි මේ වැලකලා හොඳ සත්පුරුෂයන් බවට පත් වෙන්න, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් බවට පත් වෙන්න අපි අවස්ථාව කරගන්න ඕනි. ඒ සඳහා තමන් කරේ තමන්ගේ හිත මෛත්‍රිය ඇති කරගන්නට ඕනි. ඒක තමයි වේරමණී කියලා කියන්නේ. වෛරය දුරු කරනවා. වේරමණීති වේරමණී. වෛරය දුරු කරන නිසා වේරමණී කියලා කියනවා. එතකොට තමන් කරේ තමන්ගේ හිතේ මිත්‍රත්වයේ තියෙනවා. ඒ වගේම අන් අය ගැන තමන් හිතනවා. මම මේ වගේ දේවල් වලට අන් අය සම්බන්ධ කරගත්තොත් එහෙම, මම මේව පානය කළොත්
එතකොට මං ඇසුරු කරන අයත් මේකට යෙදෙනවා. එතකොට අනිත් අය දුකටපත් වෙනවා. එතකොට මම පමණක් නෙවෙයි අනිත් අය පරිහෙනවා. ඔවුන්ගේ දරු පවුල් පව විනාශයටපත් වෙනවා. මං මේ විදිහට අන් බොහෝ දෙනාට සමාජයට අවඩ පුරුදු කරන්නේ බවට පත් වෙනවා. එතකොට අනිත් අයටත් මම අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා. මං එසේ නොවිය යුතුයි. මමත් මේ වැලකෙලා අන් අයත් මේ වලකන තැනට මං ආදර්ශමත් කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. මෙහෙම අපි අදිෂ්ඨානයක් කරගන්න ඕනේ වැලකීලා. මෙන්න මේක හඳුන්වන්නේ වේරමණී කියලා. ඊළඟට සික්ඛා. මේ විදිහට අදිෂ්ඨානයක් කරගෙන තමන් කෙරෙහි මෛත්‍රිය පුරුදු කරමින් අන් අය කෙරෙහිත් මෛත්‍රිය පුරුදු කරමින් අපි මේ වරදින් නිදහස් වෙනවා. මේක කයින් සිදුවෙන අකුසලයක්. බොහෝසෙම දැන් ඔය ආජීවට්ටම සීලයම ගත්තාම මේ ශික්ෂාපදේ කියවෙන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ ශික්ෂාපදේ ඒ සීලේ අන්තර්ගතේ නැහැ කියලා. නමුත් පින්වතුනි තියෙනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියවම කයින් සිදුවෙන වරදක් බවට ඒකපත් වෙනවා. එතකොට පින්වතුනි ශික්ෂාපදයට සම්බන්ධ වෙනවා මේ ශික්ෂාපදේ කයින් සිදුවෙන වරදක් වශයෙන්. එතකොට ඒ ශික්ෂාපදයට කෙලින්ම වචනෙන් නෙකුණාට මේක අන්තර්ගත වෙලා තියෙන බව අපි හොඳට මතක තියාගන්නට ඕනි. මේ විදිහට මේ සුරාපානය කියන එක අපි මේ හාත්පසින්ම බුදුරජාණන් වහන්සේ වට තියෙන අවස්ථාව අහුරලයි තියෙන්නේ. මේ බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පුරාදී එක බාධකයක් වෙන්න නිසා, ඒක මහා අවඩක් වෙන්න නිසා, මනුස්ස ගතිය නැති කළා දාන නිසා ඒක බුදුරජාණන්සේ තමයි ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා මේ ශාසන ධර්මයේ විනය තුල. ඒක බුද්ධ ශ්‍රාවක වෙන කෙනා මේ වැලකීම තුලින්ම තමයි සැබෑ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ වැලකීම හඳුන්වන්නේ සික්ඛා කියලා. කයෙන් සිදුවෙන වරදින් අපි නිදහස් වෙනවා, අයින් වෙනවා. ඒ මද්ද්‍රව්‍ය පින්වතුනි සුරා වශයෙන් ගන්න දේවල්, පානය කරන දේවලුත් තියෙනවා, අනුභව කරන දේවලුත් තියෙනවා. ඔය මෝදක වගේ එක එක දේවල් හදපුවා හැම තියෙනවා. තවත් ඔය සුරා කවලම් කළ හදපුවා තියෙනවා. අපේ උපසම්පදා විනය පවා කියලා දෙනවා පින්වතුනි මේ ශික්ෂාපදයන් තුල. දැන් ඔය අරිෂ්ඨ වගේ ಜಾති තියෙනවා. එහෙම ಜಾති පාවිච්චි කරද්දී පවා සුරා ගඳ තියෙනවා නම්, ඒ සුරාව පැහැ තියෙනවා නම්, සුරාවේ රසය තියෙනවා නම් ගන්න එපා කියනවා එක. ඒ සුරා රසත් නැත්තම්, ගඳත් නැත්තම්, පැහැත් නැත්තම් ඒක ගන්න කියනවා. ඒ අරිෂ්ඨ වගේ බෙහෙතක් වුණත් වැඩිපුර ගැනීමෙන් මත් වෙනවා නම් ඒ දේ අර තෘප්තියක් පිණිස ගත්ත සුරාපානයක් වගේ වෙනවා. ඒ නිසා ඒක වළක්වලා තියෙන්නේ. එහෙම නොවෙන්න බෙහෙතක් වශයෙන් ස්වල්පයක් පානය කරන්න කෙනෙක් කියලා දෙන වැඩි පානය කිරීම සුදුසු වන්නේ නෑ ඒක. මේ විදිහට පින්වතුනි බෙහෙතක් වශයෙන් ගන්න දෙයක් වුණත් ඒකට අපි සීමාව සලකගෙන ගන්නට ඕනේ. බෙහෙත කියන්නේ අපි ඔය කයට ආහාර ගන්නවා වගේ බඩ පිරෙන්න ගන්න දෙයක් නෙවෙයිනේ. ඒක බෙහෙත් පෙති හැම ගත්තාන් පස්සේ පොන්ච ප්‍රමාණයක්. අර දියරයක් ගත්තත් අපි ඒ විදිහේ ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒකට ලෙඩ සලකගෙන. ඊට වැඩියෙන් ගත්තොත් එහෙම ඉතින් වෙන අරමුණු වෙනවා. ලෙඩේ සනිපන බෙහෙතක් වශයෙන් නෙමෙයි. එතකොට අරමුණ වෙනස් වෙනවා. එතකොට වෙන වෙන ආස්වාදයන් හිත යන වෙන්න පුළුවන්. මේවත් අර විදිහට පල් කල්ලා හදාගන්න දේවල් නිසා රසයෙන්ද අර ස්වභාවයෙන්ද එක ස්වභාවයක් වෙන්න නිසා එතෙන්දිත් අපි සැලකිලිමත් වෙන්නට ඕනි. මෙන්න මේ විදිහට අපි මේ වලකින්නට ඕනි. ඒ වැලකීම තමයි වේරමණී කියලා මේ සික්ඛා කියලා හඳුන්වන්නේ. ඊළඟට පද මේ විදිහට අපි මෛත්‍රිය පුරුදු කරමින් තමන් කෙරෙහිද අන් අය කෙරෙහිද මෛත්‍රිය පුරුදු කරමින් ඊට පස්සේ අපි මේ වරදින් කයින් කායික ක්‍රියාවෙන් මේ අනුභව කිරීමෙන් පානය කිරීමෙන් නිදහස් වෙනවා, වළකිනවා. එතකොට ඒක සික්ඛා. මේ විදිහට කයෙන් වචනෙන් කයෙන් ඒ වරද අත්හැරීමත් මනසින් මෛත්‍රිය පුරුදු කිරීමත් කියන මේ සීල භාවනා ප්‍රතිපදාවක් මේ ඇතුලේ කියලා දෙන වචන දෙකෙන් අනිශ්චිතසාපදල කිව්වා වගේම තමයි. එතකොට මේ විදිහට පුරුදු කරන දේ පද සික්ඛා පදං කියලා කියන්නේ. පද කියන්නේ මාර්ගාර්ථයයි. අප්පමාදෝ අමත පදං කියනවා. අප්‍රමාදේ නිවන්ට මාර්ගයයි. මෙතනත් ඒ පද කියන වචනයෙන් කියලා දෙන්නේ මාර්ගාර්ථය. එතකොට නිවන්ට මාර්ගය බවට පත් වෙනවා මෛත්‍රිය භාවනාවක් වශයෙන් වැඩිමත් මේ වරද කායික ක්‍රියාවෙන් වරද අත්හැරීමත්. ඒ දෙක නිවන්ට මාර්ගය බවට පත් වෙනවා. ඊළඟට සමාදියාමි. සමාදියාමි කියන්නේ නැවත නැවත පුරුදු කරනවා. මොකද්ද පුරුදු කරන්නේ? කයෙන් වචනෙන් කායික ක්‍රියාව වශයෙන් මේ සුරාව පානය නොකර අත්හැරීමත්, ඒ වගේම මනසින් මෛත්‍රිය පුරුදු කිරීම, තමන් කෙරෙහි තමන්ගේ හිතේ මිත්‍රත්වය පිහිටවාගෙන අන් අය කෙරෙහි මෛත්‍රිය කරමින් මේ වරදින් නිදහස් වෙලා දැනට නැවත ඒ වරදින් නිදහස් වෙන අදිෂ්ඨාන කරගෙන දින ගණන්, සති ගණන්, මාස ගණන් අපි අදිෂ්ඨාන කරකට වැඩි වැඩියෙන් කාලය පුරුදු කරන්නට ඕනි. එහෙම පුරුදු කරගෙන ජීවිතය මේක දිගට ගෙනියන්නට ඕනි. එහෙම පුරුදු කරලා ඊළඟ ජීවිතයටත් මේක ප්‍රාර්ථනා කරන්නට ඕනි. නිවන් දක්වාම මට මේ වගේ වරදක්
ඇති නොවේවා. සුරා බින්දුවක් පානයක් කවදාවත් මේ ජීවිතේ පමණක් නෙවෙයි නිවන් දක්වා මට සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ සඳහා අපි කුසල් වඩන්න ඕනේ. ප්‍රාර්ථනා කළාටම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා කුසලයේ තියෙන්නට ඕනේ. ඒ කුසල විපාකත් එක්ක තමයි ප්‍රාර්ථනාව කෙතේලා අපිට මේ ප්‍රාර්ථනා කළ දේ සම්පූර්ණ වෙන්නේ. දැන් ප්‍රාර්ථනා කළා පමණින් බුදුබුන් නෑනේ. ඒ සඳහා පාරමිතා පුරා ගත්තා. ඒ ප්‍රාර්ථනාවත කෙතු වෙච්ච කුසල ධර්ම පාරමී වශයෙන් පූර්ණයටපත් වෙලා තමයි ඒ බුද්ධත්වයේ ලැබුණේ. පසේ බුද්ධත්වයේ ලැබෙන්නේ. ඒ වගේම රහත් ඵලයේ ලැබෙන්නේ. අනිත් හැමදේම ජය ගන්න ලැබෙන්නේ. දැන් අපේ හිතේ අදහස් තියාගෙන වීරියවන්ත වෙලානේ අපි ජය ගන්න හැමදේම ඉගෙන ගන්න රැකරක්ෂා කරන්නේ මිල මුදල් උපයන්නේ. ඒ වගේම මේ ධර්මතාවත් අපි අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව තියාගෙන ඒ සඳහා අවශ්‍ය කරන කුසල පුරුදු කරගෙන කුසලයෙන් කරන්න වෙන දෙයක් නෙවෙයි පින්වත්නි මේ වරදට තියෙන අවස්ථාව හිතේ ඉඩ කඩ අහුරන එකයි. ඒකයි කුසලයෙන් බලාපොරොත්තු වෙන්නේ. කුසල් ධර්ම කරනකොට එහෙම අපිට මේ වගේ වැරදි වලට යන්න තියෙන අවස්ථාව බොහෝසෙම හිතෙන් අඩු කරගන්න පුළුවන්, ඈත් කරගන්න පුළුවන්. මේවට ඇබ්බැහි වුණාන් පස්සේ ඒකේ වින්දනේ හිතට මතුවනාම අනිත් කුසල් ධර්ම කියන ඒවා හැම යටපත් වෙලා යනවා. හිතට මොන හරි දුකක් ඇති වුණා වුණත් වෙන යම් කිසිම රෝගාබාධයක් ඇති වුණා වුණත් මොන හරි පීඩාවක් ඇති වුණා වුණත් ඒව අමතක කරගන්න කියලා සමහරවිට මෙහෙම දේවල් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම පාවිච්චි කළා කියලා පින්වත්නි ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න වැඩි වෙන එකක් වෙන්නේ. ඇයි අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්න තියෙන නුවණක් නැති වෙනවා නේද? එතකොට අපි පමාවටපත් වුණාම මනස විකෘත වුණාම කොහොමද විසඳගන්නේ? එතකොට අපි මුලාවක ඉන්නේ. මේව පානය කරන බොහෝ දෙනා මුලාවක වැටලා ඉන්නේ. එහෙම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක විසඳන මාර්ගයක් නෙමෙයි. මේව අත්හැරලා අපි විසඳන්න පුරුදු වෙන්නට ඕනේ. දහම තුලින් ඒක හොයන්න ඕනේ උත්තර. එතකොට ඒ ධර්ම ආනිසංස වශයෙන් අපිට ඒවට පිළිතුරු ලැබෙනවා. අකුසලෙන් කවදාවත් අපිට මේවට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. තව තවත් මේ බර කෙලස් බර වැඩි වෙනවා. අකුසල විපාක වාර වැඩි වෙනවා විතරයි එතනින් වෙන්නේ. කුසලයෙන් තමයි අපිට මේ කුසල විපාක තුලින් දුක අයින් කර කර අපේ ප්‍රාර්ථනා සමුද්දිමත් කරලා දීම තුලින් අපිට අර්ථය සම්පූර්ණ කරලා දෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි මේව නැවත නැවත පුරුදු කරන්නට ඕනේ. යම් දාසක නිවන අවබෝධ වෙන්නේද ඒ තාක් මෙන්න මේ ධර්මතා අපි පුරුදු කරගන්නට ඕනේ. ඒ පුරුදු කිරීම තමයි හඳුන්වන්නේ සමාධියාමි කියලා. එතකොට පින්වතුනි මේ ශිෂ්ඨාපදයේ අර්ථය තමයි දැන් මෙහෙම කියලා දුන්නේ. ඒක අපි නැවත නැවත පුරුදු කරගන්නට ඕනේ. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට පින්වතුනි මේ ශිෂ්ඨාපදයේ අර්ථය හොඳට පැහැදිලි කරලා දීලා තවත් විවිධාකාරයෙන් ඒ වගේ කරුණු තැන් තැන් වලින් දේශනා කරලා තියෙනවා. භාගතුන් වහන්සේ මේ දේශනා කරනවා මේ අල්ප සාවාද්‍ය මහා සාවාද්‍ය ભેදයකොත්. දැන් මේ සුරා කියන එහෙම පින්වතුනි ස්වල්පයක් පානය කළා මේක අල්ප සාවාද්‍යයි. ඒ වගේම ඒක බොහෝ ප්‍රමාණයක් පානය කළා අපි සමහර විට දැන් හිතනවා කෙනෙකුට මං හොඳට කාය බල එහෙම ඇති කරගන්න මේ වැඩියෙන් පානය කරන්න ඕන කියලා. එතකොට මහා සාවාද්‍ය අකුසලයක් වෙනවා. ඒ වගේම අන් අය පවා මේවට සම්බන්ධ කරගන්නකොට ඒක ස්වල්ප වශයෙන් අපි කෙනෙකුට මේ ඒවට ඇබ්බැහි කරගත්තොත් එහෙම අල්ප සාවාද්‍ය වෙනවා. බොහෝ පිරිස් එහෙම මේවට මේ යොමු කළොත් එහෙම මහා සාවාද්‍ය අකුසල් බවට පත් වෙනවා. මේ වගේ පින්වතුනි එක එක අවස්ථානෝ යෙදෙන ආකාරය අනුව පිරිස් වශයෙන් හිත් වශයෙන් ඒ වගේ බලවත්ව යෙදෙන ආකාර අනුව අනිත් අය වරදටපත් වෙන ආකාර අනුව අපේ බලපෑම නිසා සිද්ධ වුණා නම් අපේ නොම ගැවීමක් නිසා එතකොට ඒක අකුසලයේ අපිට එන්නේ. ඒක මහා සාවාද්‍ය අකුසල් වෙන්න පුළුවන්. සසරේ බොහෝ කාලයක් දුකටපත් වෙන්න හේතු වෙනවා. මේ සුරාපානය කිරීමෙන් මනස විකෘති වෙනවා. මනුස්සකම නැති වෙලා යනවා. හිරියොත්ප්ප ධර්ම කියනවා නැති වෙලා යනවා. තමන්ගේ කය ඇඳුමක් තියෙන බවක් නොදන්න තැනටපත් වෙනවා. අපේ බුදුරජාණන්සේ වැඩ සිටි කාලේ කොසබෑනුවර වැඩ හිටියා සාගත කියලා පංච අභිඥාලාභී ස්වාමීන් වහන්සේ නමක්. රහත් වෙලා නැහැ. ලෞකික අභිඥා පහක් තියෙනවා. ඉරිදි බල ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්. අහසින් යන්න පවා පුළුවන් මේ ස්වාමීන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදලා විශාල සංඝ පිරිසක් එක්ක චාරිකාව වැඩියා බද්දවතිකා කියන නගරයට. කොසඹෑනුවර ප්‍රදේශයේ තියෙන්නේ බද්දවතිකා නුවර. ඒ ප්‍රදේශයට වඩිනකොට ඒ ප්‍රදේශයේ ඉන්න ගැමියන් ගොවි තැන් කරන අය කම්කරුවන් මේ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේට බොහොම ගරු කරනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩනකොට ඒ අය බැගෑපත් ඉල්ලීමක් කළා බුදුරජාණන් වහන්සේගෙන්. එහි තියෙනවා පින්වතුනි අම්බතිත්ත කියලා තීර්ථකාරාමයක්. ඒ තීර්ථකාරාමේ හිටිය මහා විසගොර නාගයෙක් ඒ අයගේ ගිනිහල්ගේ. බ්‍රහ්මයා දෙහිලි තියෙනවා ඒ නිසා අය ගිනි පිටින් ආදිය සිදු කරනවා. පව් පුච්චන්න කියලා. බ්‍රහ්මයා වෙනුවෙන් තමයි මේවා සිද්ධ කරන්නේ. ඒ අය ගිනි පුදන ගිනිහල්ගේ විසගොර මහා විශාලාර නාගයෙක් ඇවිල්ලා අධිග්‍රහිත වෙලා හිටියා.
නාග ලෝකේ ඉන්න නාගෙක් මේ අපේ මනුස්ස ලෝකයට ඉන්න නාගයෝ නෙවෙයි. වෙන මහා මේරු පර්වතයේ පාමුල තියෙන නාග බවන් එහෙම තියෙනවනේ. අන්න ඒ වගේ මුච්චලින්ද නාගරාජය වගේ බුදුරජාණන් වහන්සේට පස්වන සතියේ උදව් කරන්නේ මහා වැස්සකින් භාගතුන් ආරක්ෂා කරන්නේ අන්න ඒ වගේ නාගරාජයෙක්. ඇවිල්ලා එතුමාගේ ගිනිහල්ගේ අරක් ගත්තා. දැන් දරණ ගහගෙන ඒකේ පදිංචි වෙලා ඉන්නවා. දැන් මේ ඒ කිට්ටුවට කාටවත් එන්න දෙන්නේ නැහැ මේ නාගයා. විස පිඹිනවා, දුම් පිට කරනවා, ගිනි ජාලා මවනවා. කවුරුවත් යන්නේ නැහැ හරිම් බයයි ප්‍රදේශයට ඇතුල් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට බැගෑපත් වෙලා ආරාධනා කළ ඉල්ලා සිටි අනේ ස්වාමිනී අම්බතීත් ආශ්‍රමයේ පැත්තට නම් වඩින්න එපා ස්වාමිනී විසගෝර නාගරාජයෙක් ඉන්න අනතුරු වෙයි කියලා. මේ වෙන පාරකින් වඩින්න කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඇහුන් නැතුව වගේ වැඩියා. තුන් පාරක් මේ නැවත නැවත කිව්ව භාගතුන් වහන්සේ ඇහුන් නැතුව වගේ වැඩියා. මේ විදිහට භාගතුන් වහන්සේ මේ වැඩියට පස්සේ දැන් මේ සාගත තෙරුන් වහන්සේට මේක දැනගන්න ලැබුණා මේ ආශ්‍රමයේ ඉන්නවා කියලා විසගෝර නාගයෙක්. සාගත තෙරුන් වහන්සේ හිතුණා මම ගිහින් මගේ ආනුභාව බලයෙන් ඉරිදි බලයෙන් দমনය කරලෙන්න ඕන කියලා. ඒ තෙරුන් වහන්සේ වැඩියා තීර්ථකාරාමයට. ගිහිල්ලා ගිනිහාගේ තන ටිකක් අරන් පිදුරු කුම්ම ටිකක් අරන් ගිහිල්ලා බිම එල්ලලා පත්කඩයක් කරලා වාඩි වුණා. පරියන්කක් බැඳගෙන වාඩි වුණා. වෙන කවුරුවත් ඇතුල් වෙන්නේ නැහැ. එතෙන්ට කාලෙකින් ගිහිල්ලා නැහැ. දැන් මේ අවස්ථාවේ නාගේ ඔලුවස්සල බලපුවාන් අනවසරයෙන් කෙනෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා පැවිද්දෙක්. හොඳටම තරහා ගියා. තරහා ගිහිල්ලා කයෙන් දුම් පිට කළා මේ නාගයා. සාගත තෙරුන් වහන්සේ කයෙන් දුම් පිට කළා. ඊට පස්සේ මේ නාගයාගේ පිට කළ දුමෙන් මේ ස්වාමීන් වහන්සේට මොකක්වත් අනතුරක් වුණේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ පිට කළ දුමෙන් මේ නාගයාට හුස්ම ගන්නවත් බැරුව ගියා දන්න වුණා කය. තවත් කෝප වුණා. කෝප වෙලා කයෙන් ගින්දර පිට කළා. මේ තෙරුන් වහන්සේ අලු කළා දානවයි කියලා. මේ ස්වාමීන් වහන්සේ කයෙන් ගිනි පිට කළා. ඒ වෙලාවේදී දැන් මේ ස්වාමීන් වහන්සේ ගින්නෙන් ණය දැවෙන්න ගත්තා. ස්වාමීන් වහන්සේ නාගයා පිට කළ ගින්නෙන් කිසිම වෙනසක් වුණේ නැහැ, දැනුනේවත් නැහැ. දැන් මේකෙන් මේ නාගයා බයටපත් වුණා තමන් මරණයටපත් වේද කියලා. පීඩා වැඩි වෙච්ච පාර. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ළඟ වැඳ වැටිලා සමාව ඉල්ලුවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නාගයා තෙරුවන් සරණ පිහිටලා පන්සිල් පිහිටෙව්වා. තිසරණ පංචශීලයේ පිහිටෙව්වා. මෙහෙම නාගයා দমনය කළා කියලා මේ ස්වාමීන් වහන්සේ වැඩියා. දැන් මේක ආරංචි වුණා මේ ප්‍රදේශ වාසීන්ට. මේ තෙරුන් වහන්සේම නාගයේ দমনය කළා ගියයි කියලා. දැන් බොහෝ දෙනා සතුටු වෙලා මේ තෙරුන් වහන්සේට පූජා කරන්න කැමැති වුණා. මේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ අපිට මේ කර උපකාරයට අපි කැමැති ස්වාමීන් වහන්සේට අවශ්‍ය දේක් පූජා කරන්න මොනවද අපෙන් අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ සේක්කෝ අපි පූජා කරන්නම් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ කිසිවක් කිව්වේ නැහැ. සද්ද නොකර වැඩියා. මේ අතර හිටියා මේ බුද්ධ ශාසනයේ ওই ශික්ෂාපද පනවන්න හැම වැඩිපුරම හේතු වෙච්ච වරදේදන බිස්සු පිරිසක් හිටියා. චබ්බග්ගේ බිස්සුන් වහන්සේලා කියලා. අස්සජි පුනබ්බසුක, මෙත්තිය බුම්මජක, ලෝහිත පණ්ඩක කියලා මේ වගේ 6 දෙනෙක් හිටියා. එක්කෙනාට 500 ගාන පිරිස ඔක්කොම 3000ක් හිටියා. මේ 6 දෙනා තමයි නායකයෝ වෙන්නේ. කොසඹෑ නුවරත් මේ දෙන්නෙක් හිටියා. ලෝහිත පණ්ඩක කියන මේ දෙන්න කොසඹෑ නුවර හිටියේ. මේ විදිහට මේ ඒ දෙන්න ඇතුළු දහසක් පිරිස හිටියා. මේ චබ්බග්ගේ කියන මේ 6 වර්ගයේ මේ බිස්සුන් වහන්සේලා දැන්ට මේ කතාව ආරංචි වුණාර මිනිස්සු ඇවිල්ලා ආරාධනා කරනවා මොනවද මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය වෙන්නේ කියලා. මේ බිස්සුන් වහන්සේලා ගිහිල්ලා අර ගිහි අයට කියා හිටියා මිනිස්යන්ට පින්වත්නි මේ කාපෝතිකා කියලා සුරා වර්ගයක් තියෙනවා. බිස්සුන් වහන්සේලාට ඒව තමයි හරිම දුර්ලභ කිව්වා. අනිත් දේවල් නම් වන්තන ලැබෙනවා ඒක නම් දුර්ලභයි කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒක නම් අපිට පූජා කරන්න පුළුවන් කියලා දැන් මේ සාගත අර ඉර්ධි බලපෑව ස්වාමීන් වහන්සේට පූජා කරන්න ආවා. දැන් මිනිස්සු හැමතෙම අද කාලේ වෙසක් පොසොන් කාලටම පාරවල් දිගේ අර වාජනෙම තියාගෙන පාර යන්නේ නැට දන්සල් දෙන්න අපි පොරකකා බලා ඉන්නේ. මේ වගේ මිනිස්සු උද්യോഗයට පත්වලා කාපෝතිකා සොරා මග දිගට තියාගෙන හිටියා වාජන පිටින් කෝප්පේ මතේ තියාගෙන මේ සාගත තෙරුන් වහන්සේට දන් දෙන්නට. දැන් මේක ආදිනව මොකක්වත් දන්නේ නැහැ. වැළඳුම් පස්සේ මොනවද වෙනවද කියලා දන්නෙත් නැහැ මේ තෙරුන් වහන්සේ. දැන් මගදිගේ ටික ටික දන් දුන්නා. මේ ස්වාමීන් වහන්සේ මිනිස්යන් කෙරෙහි අනුකම්පාවෙන් වැළඳුවා. වන්දල් ටික දොරයි ගිය පින්වතුනි නුවර දොරට යන්න හමුනේ නැහැ. සිහිය විකෘති වෙලා ගිහිල්ලා පාරේ වැටුණා සාගත ස්වාමීන් වහන්සේ. බලන්න වෙච්ච දෙයක්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතෙම ගිහලා දන් වන්දලා අනුමෝදනා දේශනා කරලා ආරාමයට වඩින්න එනකොට විශ්ව සංඝයාත් එක්ක සාගත තෙරුන් වහන්සේ වෙරි මතින් වැටෙලා ඉන්නවා පාරේ.
බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට දේශනා කළ මහණෙනි මේ සාගතෙරුන් වහන්සේ ඔසව ගන්න කියලා. උස්සගෙන අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා ආරාමයට ගෙනහිල්ලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධ ආසනේ වැඩ හිටියා. බිම පැදුරක් කෙලලා සාගතෙරුන් වහන්සේ භාගතුන් වහන්සේ ඉදිරියේ සැතපෙව්වා. භාගතුන් වහන්සේගේ පාදයන් දිහාට හිස හිටින විදිහට ඉදිරියට පාද හිටින විදිහට සැතපෙව්වා. දැන් මේ සාගතෙරුන් වහන්සේ දන්නේ නැහැ කොතනද ඉන්නේ කියලාවත් වෙරිමතින් මත් වෙච්ච තරම. දඟල්ලා කැරකෙලා අනිත් පැත්තට හැරුණා. බුදුරජාණන් වහන්සේ ඉන්න දිහාට පාද දෙක තියෙන විදිහට ඔළුව අනිත් පැත්තට ඉදිරියට යන විදිහට හැරුණා. දැන් බුදුරජාණන්සේගේ දිහාට පාද දෙක තියෙන්නේ. ඒ වෙලාවේ විශ්ව සංඝයාත් වට වෙලා දැන් බලාගෙන ඉන්නවා මේ මොකද්ද මේ විස්මය කියලා. මේ අතරේ දැන් භාගතුන් වහන්සේ මහා සංඝයාට ආමන්ත්‍රණය කළා. මහණෙනි දැන් මේ මොහොතකට ඉස්සෙල්ලා මේ සාගතිස්තරයන් වහන්සේ දැන් මේ විසගෝර මහා නාගරාජයේ තමන්ගේ 이르දි සත්‍යයෙන් দমনය කළා ආපු කෙනෙක් නේද මේ? එහෙමයි ස්වාමීනි භාගතුන් වහන්සේ කිව්වා. දැන් මහණෙනි මේ සාගතරුන් වහන්සේට එහෙම කරන්න පුළුවන් ද ඇහුවා. බෑ ස්වාමීන් වහන්සේ කිව්වා. එතකොට දැන් තමන්ට තමන්වත් দমনයක් නේද? තියනවාද මේ සාගතරුන්ට? නෑ ස්වාමීනි කිව්වා. එහෙනම් මේ වගේ ස්වභාවය විශ්වයට ගැලපෙනවද කියලා ඇහුවා. නැත ස්වාමීනි කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ සුරාපානය ආදීනව කියලා දීලා ශික්ෂාපදයක් පැනෙවුවා. සුරාමේරේ පානේ පාචිත්‍යං කියලා උපසම්පදා විනයේ තියෙන ශික්ෂාපදයක්. සුරාපානය කිරීමෙන් පචිත කියන අවතරපත් වෙන. පාචිත්‍ය කියලා කියන්නේ නිවන් මඟ දොරටු වහනවා කියන අර්ථය තමයි පාචිත්‍ය කියලා කියන්නේ. ඒකෙන් සිදුවෙන්නේ නිවන් මඟ අහුරන එකයි අපිට. කුසල් ධර්මයන් පිරිහෙලලා නිවන් මඟ ආර්ය අෂ්ටාංග මාර්ගය වරද්දන නිසා හඳුන්වන්නේ පාචිත්‍ය කියලා. මේ විදිහේ ශික්ෂාපදයක් පැනෙවුව උපසම්පදා විනය විශ්ව සංඝයාට. ඒක අදත් ඒ විදිහටම වළංගුයි. මේ විදිහට පින්වතුනි භාගතුන් වහන්සේ මේක ආදීනව බොහෝ දේශනා කළා. සාගතරුන් වහන්සේට ගරිහා කළා. මේව නැවත පාලනය නොකළ යුතුය කියලා ශික්ෂාපදයක් පැනෙවුවා. මේ කතාව ඊට පස්සේ විශ්ව සංඝයා වහන්සේ ධම්සභා මණ්ඩපේ කතා කර හිටියා. ඒනකොට බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩියා ඒ කතාව දිව කනින් අහලා. භාගතුන් වහන්සේ අසාසිටිය මහණෙනි මං එනකොට ඔබලා කතා කරගෙන ඉඳලා නවත්තපු කතාව මොකද්ද කියලා. සාමාන්‍ය භාගතුන් වහන්සේ අපි මේ බාහිර කතාවක් කතා කර හිටියා නෙවෙයි ස්වාමීනි. ත්‍රිසම්මේ වැරදි කතාවක් කතා කර හිටියා නෙවෙයි. අපි මේ සාගතරුන් වහන්සේ සුරාපානය කිරීම පිළිබඳව මේ කාරණු කියා හිටියේ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ වගේ මේ සුරාපානය සිදු කළා මේ වගේ විපර්යාසපත් වෙච්ච මේ ආය අදපමණක් නෙවෙයි අතීතයේත් හිටියයි කියලා දේශනා කළා. ඊට පස්සේ මේ විශ්වන් වහන්සේලා තොරතුරු මොකද්ද කියලා ඇහුවා. ඒ අනුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය ජාතක පාළියේ පළවෙනි පොතේ සඳහන් වන දේශනාවක් වන සුරාපාන කියන ජාතකයේ දේශනා කළා. සුරාපාන ජාතකය. ඒකෙදි දේශනා කරන්නේ මහා බෝසතාණන් වහන්සේ කාලේ බ්‍රහ්මණ කුලේ උප්පත්තිය ලැබලා තරුණ වයසේදී සසරේ කලකිරලා පැවිදි වුණා. පැවිදි වෙලා හිමාලයට ගිහලා තවස් දම් පිරුවා. අභිඥා යදිත් උපදවා ගත්තා. බෝසතාණන් වහන්සේත් එක්ක 500ක් පිරිස එකතු වෙලා තවස් දම් පිරුවා. තාපස පැවිදෙන් පැවිදි වෙලා. දැන් කාලයක් හිමාලේ වාසය කළා මනුස්ස වාසයකට එන්නෙම නැතුව. මෙහෙම ඉඳලා දැන් මේ කැලෑකොළම කාලම ජීවත් වෙනකොට ටික කලක් යද්දී අර ලුණු මිරිස් රහට ආහාරය නැතුණෙන් පස්සේ ඒක ටිකක් අපහසුයක් වෙනවා සමහර කෙනෙකුට. පුරුදු ආහාරනේ දිගටම රටාව ඒක වෙනස් වෙච්චම් සමහර කෙනෙකුට ඒව අවශ්‍යතාවයක් හිතෙනවා. දැන් අනිත් මේ තාපසයන් කියා හිටියා බෝසතාණන් වහන්සේ ළඟට ගිහින් ආචාර්යයන් වහන්සේ අපි කාලෙකින් ලුණු මිරිස් සහිතව මේ මනුස්ස පතේට ගිහින් ආහාරයක් ගත්තේ නෑනේ. ඒ නිසා දැන් අපි මනුස්ස පතේට ගිහිල්ලා ලුණු මිරිස් සහිත ආහාරයක් අනුභව කරන්න හිතක් පහළ වුණායි කියලා කිව්වා. බෝසතාණන් වහන්සේටත් යන්න කතා කළා. නෑ දරුවනි මං යන්නේ නෑ මම මෙහෙම ඉන්නවා. ඔබලා එනම් මේ ඉදිරි කාලේ ඉන වස් කාලේ ගිහිල්ලා මේ මනුස්ස පතේ කොහේ හරි මේ උයනක නතර වෙලා රජවනෝද්‍යානයේ නතර වෙලා එහෙදී ආහාරයම අනුභව කරලා වස් කාලේ ගත කළා ආපහු හිමාලයට එන්න කියලා පිටත් කරලා උපදේශයන් දීලා කර්මස්ථාන හැම බින්දෙන්නේ නැති වෙන උපදේශයන් දීලා යවුවා. දැන් මේ ඇවිල්ලා ඉරිදි බලයෙන් අහසෙන් ආවේ. ඉරිදි බල තියනවා මේ අයට. ඇවිල්ලා මේ අය බරණැස් නුවරට ඇවිල්ලා රජතුමාගේ උයනේ වාසය කළා. එහෙම වාසය කළ පහවදා දවසේ නගරේ පිටපැත්තේ නුවර පිටපැත්තේ පිණ්ඩපාතේ ගියා. පිණ්ඩපාත ගිහින් පළවෙනි දවසේ ලැබිච්ච ආහාර වලින් එහෙම අර කාලෙකින් අනුභව කළ නිසා ලොකු තෘප්තියක් ලැබුණා. දෙවන දවසේ මේ රජගෙදරට වැඩියා පිණ්ඩපාතේ. රජතුමා බොහෝම පැහැදීමෙන් මේ පිරිස පිළි අරගෙන
උයන් පාලකයාගේ මාර්ගයෙන් මේ තාපස පිරිසක් ඇවිල්ලා කියලා සතුටටපත් වෙලා ආරාම්පව හදලා දුන්න රජතුමා මේ රජවාසලෙන් හැමදාම දාණය හම්බ වුණා. දැන් මෙහෙම කලක් ඉන්නකොට මේ බරණැස් නුවරේ රටේ ඇති වුණ සුරාපානය කරන විශාල උත්සවයක්. සුරාපානය කළ කෙලිසෙල්ලම් කරන උත්සවයක් ඇති වුණා. ඒ උත්සවයට දැන් මේ කාලය ආවට පස්සේ රජතුමා හිතුවා මේ තාපසයන් වහන්සේලා දැන් බොහෝ කාලෙකින් මේ ගිහි ජීවිතයෙන් වෙන් වෙලා ගිහිල්ලා මේ සසුන්ගු මේ වගේ මේ තවුස් ගුණ පුරනවනේ ඒ උතුමන් වහන්සේලා මේ සුරාව කෙනෙක් ලැබෙන්නේ නැහැ. අද අපි වටිනවා මේ තාපසයන් වහන්සේලා සුරාවක් දන් දෙන එක කියලා හිතලා දන් දුන්නා. දැන් මේ තාපසයන් වහන්සේලාත් ඉතින් රජතුමා දන් දුන්නාට පස්සේ හොඳට ඒව රසටත් තියෙන නිසා හොඳට පානය කළා. පානය කළා තමන්ගේ ආසමරින් ටික වෙලාවකට වෙරි වුණා. මේ අය සින්දු කිය අප්පුඩි ගහ නටන්න ගත්ත තාපස පිරිස ඔක්කොම. 이르දි බලෙන් ගිය අය ඔක්කොම නටන්න ගත්තා එකට. දැන් මෙහෙම හොඳට මේ ගීතිකා කියමින් අප්පුඩි ගහමින් රඟ දැක්වීමෙන් නොයෙක් විකාර කරලා අන්තිමේදී නිින්දට වැටුණා. නිදාගෙන නැගිට්ටන් පස්සේ මේ අයට සිහියට ආවා අපි නොකටයුතු දෙයක් කළා නේද? අපි මේ සුරාව පාන කරන සම්මාංශ විකෘතියටපත් වෙලා අපි නැටියෙන් ගියකින් ආදිය කළා නේද? අනේ අපේ තාපසකම නින්දාවෙන් දෙයක් අපි කරගත්තා නේද කියලා Tamanටම ගරිහා කරගෙන අපි මෙහි නොසිටිය යුතුයි කියලා අපහව මේ වස්සවසාන් වෙලා ගියා යන්න හිමාලයට. ගිහින් මහා බෝසතාණන් වහන්සේට මේ කරුණ කියා හිටියා. බෝධිසත්වයන් වහන්සේ ඒ වෙලාව ගරිහා කළා මොකටද මේව පානය කළේ කියලා. ඒ පානය නොකරන්න දැඩි ලෙස අවවාද කළා අදිෂ්ඨාන පිහිටෙව්වා මේ සියලු දෙනාම. ඊට පස්සේ හොඳට ගුණ පුරලා මනුස්සපතයකට එන්නේ නැතුව හිමාලයේම කැලෑකොල කාලා ජීවත් වෙලා මරණින් මත්තේ සියලු දෙනා බඹලෝ යන්න ගියා. මේ වගේ ජාතක දේශනාවකුත් එනවා බුදුරජාණන්සේ දේශනා කොට වදාලා. එනිසා පින්වතුනි මේ වගේ ආදීනව වාර බොහෝ තියෙනවා. ඒ තවත් විසාක මහ උපාසිකාව සම්බන්ධන කතාවක් තියෙනවා. කුම්භ ජාතකය කියලා එකක් තියෙනවා. ඒකෙදිත් මේ වගේ කතාවක් කියලා දෙනවා. කුම්භ ජාතකය. එතෙන්ද කියලා දෙන්නේ විසාකාවගේ මේ ඉහෙලියම් පිරිසක් සුරාපානය කළා. නැකත් ක්‍රීඩා දායක සුරාපානය කරලා වෙරිමතින් මත් වෙලා වෙන්ද විසාකාවත් එක්ක දම්පින්ගම් කරලා බනහන මේ 500ක ඉහෙලියම් පිරිස සුරාපානය කළා. අත්පොළ සංඝ ගහ නටන්න ගිය කියන්න ගත්තා. ඒ වෙලාව විසාකාවට මහා විස්මයක් බවට පත්වලා භාගතුන් වහන්සේ ළඟට මේ අය කැඳුවගෙන ගියා. ගිහින් භාගතුන් වහන්සේට ඉදිරිපත් කළා. භාගතුන් වහන්සේට ඉදිරිපත් කළා භාගතුන් වහන්සේ දෙව්ලොව වැඩියා. මහා මෙරු පර්වතයේ උඩට වැඩලා මේ හිට ප්‍රදේශයේ මේ අයගේ ප්‍රදේශය ඔක්කොම අන්ධකාරයටපත් කළා. ඒ අඳුරුණෙන් පස්සේ මේ අය බයටපත් වෙලා වෙරි හිඳිලා ගියා මේ පිරිසගේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ ආලෝකයක් විහිදුවාගෙන අහසේ පේන සැලසුව තමන් ඉන්න ආකාරය. මේ අය වෙරි හිඳිලා ගිහිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කළා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ගාථාවක් දේශනා කළා කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡම් පජ්ජතේ සති අන්ධකාරෙන ඕනද්දෝ පදීස්පන්න ගවෙස්සත කියලා. මොන සිනහවක්ද මොන සතුටක්ද මේ විදිහට දේශනා කරනවා. නිතරම කුසල් කිරීමේ අදහසක් නැද්ද ඔබලාට? අන්ධකාරයෙන් එළියට යන්න ඔබලා හිතන්නේ නැද්ද? ප්‍රදීපයක් දැල්වා ගන්නේ නැද්ද කියලා උපදේශයක් දුන්නා. මේ ගාථා ආලෝකයක් විඳලා දෙව්ලොවේ ඉඳන් මේ මහා මෙරු පර්වතයේ උඩේ ඉඳන් බුදුරජාණන් දේශනා කළේදා. ඒ දේශනාව අහලා මේ පිරිස සෝවාන් ඵලයටපත් වුණා. වෙරි මත හිඳලා ගිහිල්ලා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩ හිටිය නිසා එදා එය ජයග්‍රහණය ලැබුවා. එහෙම නොවුන නම් එහෙම සසර දුකටපත් වෙනවා. බලන්න බුද්ධ ශාසනයක ඇති පිහිට මෙන්න මේ වගේ පින්වතුනි. ඒ නිසා අපිටත් මේ පිහිට තමයි භාගතුන් වහන්සේ බැලුවේ මහා කරුණාවෙන්. ඒ සඳහාම මේ ශිෂ්‍යාවද පැනෙව්වේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ විදිහට අපි මේවා සලකාගෙන මේවා හොඳට ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ වගේම මේ සුරාපානය ගැන තවත් මේ සිංහාලෝවාද සූත්‍රයේ කරුණු 6ක් කියලා දෙනවා. පිරිහීමේ දොරටු 6ක් ඇති වෙනවා සුරාපාන නිසා කියන එක කියලා දෙනවා. තමන්ගේ ඇති ධනස්කන්ධ පිරිහිලා යනවා. ඒ වගේම ඕනෝන් කෝලාහල ඇති කර ගැනීමක් වෙනවා. රෝග පීඩා ඇති කර බොහෝ ඇති වෙනවා සුරාපානය කරන අයට. ඒ වගේම රටේ ලෝකේ අපකීර්තියක් පැතිරෙනවා අයට. ලැජ්ජ බය නැති අය බවට පත්වලා විකෘති ස්වභාවයටපත් වෙනවා. ඒ වගේ මනුස්සකම් නැති වෙලා යනවා. මේවා පානය කරලාපන් පස්සේ මේ තමන්ගේ භාර්යාවද තමන්ගේ දියණියද කියලා දන්නේ නැති යන්ටපත් වෙනවා සමහර පියවරු එහෙම. එහෙම තැනටපත් වෙනවා. පින්වතුනි එහෙම කතා අපි අහලත් වෙනවා ලංකාවේ වෙච්ච දේවල්. එක ප්‍රදේශයක මේ වගේ සුරාපානය කරලා ඇවිල්ලා තමන්ගේ භාර්යාවත් වගේ තමන්ගේ දියණියත් එක්ක හැසිරෙන්න ගිහිල්ලා ඒ දියණිය කෑ ගහලා තියෙනවා. ඒ වෙලාවේ මවතුමිය ඇවිල්ලා බලනකොට මේ විපර්යාසය දැකලා පොරවක් අරගෙන කොටලා ඒ පියතුමාට. එතනම එතුමා මරණයටපත් වෙලා. බලන්න පින්වතුනි මහා විනාශයක් ඒකෙන්. මොකද්ද මේ ආදීනව සුරාපාන විපාක? ඒ නිසා මෙහෙම දේවල් වෙනවා මනුස්සකම නැති වෙලා යනවා.
ඒ වගේම මනස දුර්වල වෙනවා, නුවණ දුර්වල වෙලා යනවා. මේවා අපි තේරුම් කරගන්න ඕනේ. ඒ වගේම පින්වතුනි දැන් මේ ආර්යයන් වහන්සේලා ගැන විශේෂයක් කියවෙනවා. ඔය දීඝනිකාය අට කතාවේ බොහොම ලස්සන කතාවක් කියලා දෙනවා. සෝවාන් ආදී මඟපල් ලැබූ ආර්යයන් වහන්සේලාට සුරාව පෙවෙන්නේ නැහැ කියලා. බලන්න කොච්චර ආශ්චර්යයිද. දැන් යම් කිසි කෙනෙක් ඒ ආර්යයන් වහන්සේට නොදැනෙන්න ජලය කවලම් කළ සුරාව පානය කරන්න දෙනවා. දැන් මේක ජලයේ තියෙන්නේ කියලා හිතන්නේ දෙන්නේ. වෙන කිසි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ජලයේ තියෙන්නේ කියලා. දැන් ජලය කියලා හිතාගෙන මේ ස්වාමීන් වහන්සේ මේක වළඳනවා. ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ. එතකොට පින්වතුනි ඒක වළඳපුවාම ඒ සෝවාන් ආර්යයන් වහන්සේට ජලයේ විතරයි පෙවෙන්නේ, සුරාව පෙවෙන්නේ නැහැ. අර හංසයා කිරිය වෙන් කළා දියෙන් පානය කරනවා වගේ සෝවාන් ආර්යයන් වහන්සේට සුරාව පෙවෙන්නේ නැහැ. බලන්න කොච්චර ආශ්චර්යයක්ද. ඒකයි කියන්නේ මේ ආර්ය භවයට පත්වනන් පස්සේ නොදැනුව ශිෂ්‍යාපදයක් හැදෙන්නේ නැහැ කියන මෙන්න මේ අර්ථයෙන් පින්වතුනි. ඒ තරම් ධර්ම ස්ථීරත්වයට පත්වන උතුමන් වහන්සේලා කොච්චර සෝයක්ද ඒක. ඒකයි කියන්නේ සතර පාදුකට නැවතපත් වෙන්නේ නැහැ කියලා. සෝවාන් මාර්ගයට පත්වනන් පස්සේ අපාදුකටපත් වෙන්නේ නැහැ කියන්නේ මෙන්න මේ කාරණේ සාමයි. දැන් අපි හිතලා බලමු අර සාගත තෙරුන් වහන්සේට වගේ මේ සෝවාන් වෙච්ච කෙනෙකුටම සුරාපානය කළා. අර වගේ විකෘතියක් වෙලා පාරේම මේ සිවුරු පවා ඇඟේ නැතුව රෙදි නැතුව ගිහි කෙනෙක් වුණා. වැටලා එහෙම විකාර කරන්න ගත්තොත් එහෙම කොච්චර අන් අය දොස් කියයිද පින්වතුනි. කොච්චර අපවාද කරයිද. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ආර්ය උපවාද කියන අකුසලයේ සිද්ධ වෙනවා. ආර්ය උපවාද අකුසලයක් වෙනවා. එතෙන් ආර්යයන් වහන්සේලා ගරිහා කිරීම නිසා. එතකොට ආර්ය උපවාද අකුසලය කියන්නේ මරණයන් මැත්තේ අපායට යවන එකක්. ඒකාන්තයෙන් අපායට යන බලවත් අකුසලයක්. එතකොට පින්වතුනි එහෙම තත්ත්වවලට සුදුසු නෙවෙයි ආර්යයන් වහන්සේලා කියන. ආර්ය කියන්නේ පූජනීයයි කියන එක. දෙවියන් සත ලෝකයාගේ ගෞරවයට පූජනීයට පාත්‍ර වෙන. අන් අය විසින් මේ පිරිනමන ආහාර පාන අනිකොත් මේ ප්‍රත්‍යයන් එහෙම කුසලයේ මහත්ඵල කරලා දෙන්න උපකාර ඇති පිරිසක් තමයි ආර්ය කියලා කියන්නේ. අන් සියලු ලෝකයාට සැනසෙල්ලට උපකාරයට මහා ආනිසංස ගැන දෙන්න උපකාර කරන පිරිසක් තමයි පින්වතුනි මේ ඇයට අනුග්‍රහ දැක්වීමෙන් ගුණ සිහි කිරීමෙන් තමන්ගේ මහා ගුණ වැඩෙන උසස් ගුණ වැඩෙන ගුණ ඇති පිරිසක් තමයි පින්වතුනි ආර්ය පිරිස කියලා කියන්නේ. ඒ ආර්යයන් වහන්සේලා ආරෝග්‍ය කෘත්‍ය වුණොත් එහෙම එතකොට ඒක ගැලපෙන දෙයක් නෙමෙයි. මෙන්න මේ ආශ්චර්ය ධර්මයක් තියෙනවා ආර්ය ධර්මයන් ඇතුළත. ඒ නිසා පින්වතුනි ආර්යයන් වහන්සේලාට කවදාවත් සුරාව පෙවෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒ නිසා අපිත් මෙන්න මේ ධර්මතා සිහි කරගෙන අපිත් ඒ වගේ තැනකට පත් වෙනකන් ස්ථිරත්වයට පත් වෙනකන් මේවා ශික්ෂාපද වශයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. දැන් අපි මේවා සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ. සමාදාන විරතිය කියලානේ කියන්නේ. ආර්යයන් වහන්සේලා සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ අපි වගේ. මේ විදිහට දැන් මේ අපි සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන ආර්යයන් වහන්සේලාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පින්වතුනි උතුමන් වහන්සේ ස්වභාවයෙන්ම ධර්මයේ තුල පිහිටි උත්තමයෝ. නැවත සමාදන් වීමක් ඇත්තේ නැහැ. මරණයෙන් පස්සෙවන් පින්වතුනි ඵලය වෙනස් වෙන්නේ නැහැ. අපේ තෙරුවන් සරණ ගියා මේක මරණයෙන් පස්සේ බිඳෙනවා. ඊළඟ ජීවිතේ නැවත ආපහු සමාදන් වෙනවා. ආර්යයන් වහන්සේලාට එහෙම නැහැ. මෙන්න මේ වගේ ධර්මතාවයක පිහිටන උතුමන් වහන්සේලා. මෙන්න මේ ආශ්චර්ය තමයි මේ කතාවලින් කියලා දෙන්නේ පින්වතුනි. ඒ නිසා මේවා අපි හොඳට තේරුම් අරගෙන අපි වැඩියෙන් මේ අකුසලයන්ගෙන් වැළකීලා මේ උසස් උතුම් ධර්මයේ පුරුදු කරගෙන මෙලොව පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසොන් ජයගෙන සෝසේම නිවන් සාබෝධ කරගන්නීම දක්වාම මේ සුරාපාන මේ අකුසලයන්ගෙන් වැළකීලා හොඳට අප්‍රමාදීව සසුන් ගුණ පිළිවෙල පූර්ණය කරගන්න අපි හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. දැන් මේ සුරාපානයේ වැළකීමෙන් ලැබෙන ආනිසංසත් අනිශිෂ්ඨාපදවල දැන් ආනිසංස කිව්වනේ. ප්‍රාණඝාතයේ වැළකීමේ ආනිසංස එහෙම අපි කිව්වා 23ක් කිව්වා. දින්නාදාන වැළකීමේ ආනිසංස 11ක් ගැන කිව්වා. කාමමිත්‍යාචාර වැළකීමේ ආනිසංස 19ක් ගැන කිව්වා. මුසාවාදයෙන් වැළකීමේ ආනිසංස 14ක් කිව්වා. සුරාපානයේ වැළකීමේ ආනිසංස 30ක් තියෙනවා. විශාලම ප්‍රමාණිතේ නේ තුලයි. ඒකෙන් බලන්න එතකොට අපිට හිතා ගන්න පුළුවන් සුරාපාන වැළකීමෙන් කොච්චර ආනිසංස ලැබෙනවද කියලා. ඒ ආනිසංස තමයි පළවෙනි එක අතීත අනාගත වර්තමාන යන තුන් කාලය පිළිබඳ වහා වැටහෙන් ඇති නුවණ ඇති පුජ්‍යලේ බවට පත් වෙනවා. ඊළඟට දෙවෙනි ආනිසංසයේ සෑම කල්ලිම සිහිය පිහිටුවාගෙන කටයුතු කළ හැකි කෙනෙක් බවට පත් වෙනවා. තුන්වෙනි ආනිසංසයේ උමුතු නොවන කෙනෙක් බවට පත් වෙනවා. හතරවෙනි එක ඥානවන්තයෙක් බවට පත් වෙනවා. පස්වෙනි එක අලස නොවන්නෙක් බවට පත් වෙනවා. හයවෙනි එක ජඩ හේවත් නොහික්මුණු ගති නැත්තේ බවට පත් වෙනවා.
හත්වෙනි ආනිසංසයේ කෙලතොළු එක නොවන කෙනෙක් බවට පත් වෙනවා. අටවෙනි ආනිසංසයේ තරුණ මද ආදී මත් නොවන්නෙක් බවට පත් වෙනවා. ಜಾති මද තරුණ මද ඔය විතර කාය බලයෙන් පෙන්වන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට නවවෙනි ආනිසංසයේ අප්‍රමාදීව කටයුතු කරන්නේ බවට පත් වෙනවා. ඊළඟට 10 වෙනි ආනිසංසයේ මෝහයෙන් මුලා නොවන්නේ බවට පත් වෙනවා. 11 වෙනි ආනිසංසයේ තැති ගැනීම නැතේ බවට පත් වෙනවා. 12 වෙනි ආනිසංසයේ එකට එක කරන්නේ නොවන බවට පත් වෙනවා. 13 වෙනි ආනිසංසයේ ඊර්ෂ්‍යා නොකරන්නේ බවට පත් වෙනවා. 14 වෙනි එක සත්‍යවාදී බවට පත් වෙනවා. 15 වෙනි ආනිසංසයේ කේලාම් හිස් වචන පරස වචන කතා නොකරන්නේ බවට පත් වෙනවා. 16 වෙනි ආනිසංසයේ දිවාරය ආලස නොවී කටයුතු කරන්නේ බවට පත් වෙනවා. 17 වෙනි ආනිසංසයේ කළගුණ දන්නෙක් බවට පත් වෙනවා. 18 වෙනි ආනිසංසයේ කලෝපකාරයන්ට ප්‍රත්‍යුපකාර කරන්නේ බවට පත් වෙනවා. 19 වෙනි එක මසුරු මල නැත්තේ බවට පත් වෙන කෙනා හොඳට දන් දෙන කෙනෙක් වෙනවා. 20 වෙනි එකෙන් කියනවා ත්‍යාගවන්තයෙක් බවට පත් වෙනවායි කියලා. 21 වෙනි ආනිසංසයේ මහා සිල්වතෙක් බවට පත් වෙනවා. 22 වෙනි ආනිසංසයේ ඍජු ගති පැවතුම් ඇත්තේ බවට පත් වෙනවා. 23 වෙනි ආනිසංසයේ ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. 24 වෙනි එක පව් කිරීමට ලැජ්ජාශීලී ගුණවතෙකු බවට පත් වෙනවා. 25 වෙනි එක පව් කිරීමට බිය ඇති කෙනෙක් බවට පත් වෙනවා. 26 වෙනි එක ඍජු අදහස් ඇත්තේ බවට පත් වෙනවා. 27 වෙනි එක මහා ප්‍රඥාවන්තයෙකු බවට පත් වෙනවා. 28 වෙනි එක මහා චිත්ත බලයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. 29 වෙනි එක දාර්ශනික අදහස් ඇත්තේ බවට පත් වෙනවා. ඒ වගේම 30 වෙනි අන්තිම ආනිසංසයේ අර්ථ අනර්ථ වැටහෙන හසල බුද්ධිමතෙක් බවට පත් වෙනවා. මේ වගේ මහා ආනිසංස සමුදායක් ලැබෙනවා අනිත් සියලු ශික්ෂාපදයන්ට වැඩිය සුරාපානයෙන් වැළකීමෙන්. ඒ නිසා මේකෙන් අපේ හිතට කොච්චර ධෛර්යයක් ලැබෙනවද, මේකෙන් අපි මේ වරදට යෙදුණු කොච්චර පිරිහීමක් වෙනවද කියන එක මේ ආනිසංස පෙළීම් අපිට තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා මේ වගේ මේ වටිනා කරුණු දැනගෙන අපි විශේෂයෙන්ම සුරාපානයෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙලා ආරක්ෂා කරන්න අදිෂ්ඨාන කරගත යුතුයි. මෙතෙකින් සිදු කරගත්තා සියලු කුසල් ධර්ම නමින් මියගේ ඥාතින් අනුමෝදන් වෙත්වා. සියලු ලෝක සත්‍යයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ බ්‍රහ්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා මේ කුසල අනුමෝදන්ව සංසාරේ අතරමං වේ දුකටපත් නොවේ ප්‍රාර්ථනීය බෝධියෙන් වහවහ නිවන් සුව අවබෝධ කරගනිත්වා. මේ අපේ සැනසෙන සම්මා සම්බුද්ධ ශාසනය නොපරිහි අඳුරු නොවේ අතුරු දහන් නොවේ බොහෝ කාලයක් නොව නිර්මලව පැවැත්මේ හේතු වාසනා වේවා. අපි සෑම දෙනාටම සුවසේ මේ කුසල් ධර්ම මේ ප්‍රතිපත්ති මාර්ගයන් මුදුන්පත් කරගෙන මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන නිවන් සුව ලබන්නම හේතු වාසනාව සඳහා අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මාදන ප්‍රතිපදාව නිවන් දක්වාම ලැබේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත්තා කුසල් ධර්ම සත්‍ය සියලු දෙනාටම මෙලොව පරලොව අභිවෘද්ධිය සලසාගෙන සුවසේ නිවන් අවබෝධ කරගන්නම හේතු වාසනා වේවා. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ පූජ්‍යපාද නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.